මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතෝහිකෝ අහං තපති ධම්මේහි සමන්නාගතං පුරිස පුග්ගලං පඤ්ඤපේමීති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශ සලසා ගනිමින් අද දවසේ මේ පින්තුන් සූදානම් වන්නේ මෙලව පරලොව තමන්ට යහපත උදා කරන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනාවෙන් බිඳක් කෙටින් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ යක්විල තෙලඹු ගම්මන පදිංචි රාණි හේරත් මහත්මිය විසින් බව සිහිපත් කරලා තියෙනවා. පරලෝක සපත් වන්නට යෙදුණු ආදරණීය දෙමව්පියන්, සොහොයුරා පුතුණුවන් ඇතුළු ඥාතීන්ට පරලෝක ජීවිතය සුවපත් කර ගැනීමට මේ බිහිකරු සසරින් මිදලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පවුලේ අම්මා ජසින්තා මලිගස්පේ සහ තාත්තා කීර්ති මලිගස්පේ යන අයගේ 40 වෙනි විවාහ සංවත්සරය සැප්තැම්බර් 12 වෙනිදාට යෙදී ඇති අතර මේ පින්වල බලයෙන් ඒ දෙදෙනාට දීර්ඝායුෂත් මාර්ගඵල ලබා ගැනීම පිණිස ධර්මය අවබෝධ වීමත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරලා දෙනවා. ඒ වගේම පවුලේ හර්ෂ මලිගස්පේ, තික්ෂානි මලිගස්පේ, සේවිය මලිගස්පේ, නිමේෂ මලිගස්පේ, කුමුදුමලි මලිගස්පේ, විදර්ශන මලිගස්පේ, නෙත්මිද සිල්වා යන පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. එයාගේ අම්මගේ නම තමයි සමන මණ්ඩික. ඒ නිසා සමන මණ්ඩිකස්ස පුත්තෝ කියලා කියනවා. සමන මණ්ඩික කියන කෙනාගේ පුතා තමයි මේ උග්ඝාමාන කියන කෙනා. එතකොට මේ උග්ඝාමාන කියන කෙනා එක්තරා ආකාරයකට මෙයාට ටිකක් මොලේ තිබ්බ කෙනෙක්. මෙයාට දෙයක් ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියලා තියෙනවා. ඒ නිසා තමයි ඒකට කියලා තියෙන උග්ඝාමාන. ඉගෙන ගන්න පුළුවන් සුළු જાතිය කෙනෙක් කියලා. අපි භාෂාවෙන් අපි කියන්නේ මීටර් එහෙම කියලා අන්න ඒ වගේ කෙනෙක්. හරිද? මෙයා ඉඳලා තියෙන්නේ කොහෙද? මල්ලිකා දේවිය විසින් හදපු කොසල් රජතුමාගේ භාර්යාව මල්ලිකාරාමයේ කියලා තැනක් තියලා තියෙනවා. මේ මල්ලිකාරාමයේ තිඹිරි ගස් වලින් තමයි වට වෙලා තියලා තියෙන්නේ. තිඹිරි ගස් වලින් තමයි වට වෙලා තියලා තියෙන්නේ. ඒතර මේකට කියනවා සමයප්පවාදක කියලා. සමයප්පවාදක ස්ථානීය කරගෙන ඕන කෙනෙක්ට තමන්ගේ මතය කියන්න පුළුවන්. දැන් හිතන්නකෝ යම් කිසි සෙනසුනක් තියෙනවා. දැන් මගේ මේ අපි මේ ඉන්න සෙනසුන මේකේ ඕන නිගන්ටෙට් ඇවිල්ලා අර වෙන ආගමිකාරයෙක්ට ඇවිල්ලා ආගම් පතුරවන්න බෑනේ. මේක බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු භූමියක්නේ. එහෙම නෙමෙයි.
සමහරක් දැන් තියෙනවා ඕනෙක් තවුසෙක්ට, ආචේල කස්සපෙක්ට, පරිබ්‍රාජකයෙක්ට ඇවිල්ලා ඔය ටිකක් ඇවිල්ලා බලලා වටපිට විඳලා යන්න පුළුවන් තැන් ඉස්සර රජ කාලේ තියලා තියෙනවා. හරිද? දැන් නේ මේවට ඔප්පු තිරප්පු එහෙම තියෙන්නේ. එහෙම තියලා තියෙනවා. අන්තර ඔතන්ට එනවයි කියලා කියනවා චංකි බ්‍රාහ්මණවරු. ඊට පස්සේ අපි ගත්තාම නිගණ්ඨනාත පුත්‍ර, අචේල කස්සපවරු මේ වගේ ගොඩාක් අය පොක්කර සාතිලා මේ වගේ ගොඩාක් අය ඇවිල්ලා මෙතන මේ තමන්ගේ සමය ප්‍රකාශ කරනවයි කියලා කියලා තියෙනවා. ඔන්න දැන් එක වෙලාවක මේ උග්ගාමාන කියන පුද්ගලයා මේ ස්ථානයේ වැඩ වාසය කරනවා. මේ ස්ථානෙට වෙලා ඉන්නවා. දවසක් ওই පංචාංගික කියලා තපති කියලා දක්වලා තියෙනවා. පංචාංගික කියලා වඩු මහත්තයෙක්. කවුද? වඩුවෙක්. වඩුතෙම කියලා දක්වලා තියෙනවා. අංග පහක් තියෙනවායි කියලා දක්වලා තියෙනවා. ආයුධ පහ. ඒ පංචාංගික කියන වඩුතුමා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේව දකින්න කියලා එනවා. ඒතර මධ්‍යානික් වෙලා ගිහලා සවස් කාලයේ සාමාන්‍යයෙන් එහෙම උදා වෙගෙන එනකොට බලන්න මේ මිනිස්සයා ගාව තිබ්බ ගුණේ අද අපේ උපාසකම්මල තාත්තලාට නෑ. හරිද මේක? මේ ළමයා කල්පනා කරනවා මේ වඩු මහත්තයා වඩු මහත්තයෙක්. හරිද? ඒ කාලේ මිනිස්සු වෙන ගෝත්‍රිකයි කියලා හිතන්න බෑ. මේ වඩු මහත්තයෙක් කල්පනා කරනවා මේ වෙලාව බුදුරජාණන් වහන්සේලා ඵල සමාපත්තියට වැඩවසන වෙලාව. මේ වෙලාව හිත වඩන භික්ෂුව ධ්‍යාන වඩන වෙලාව. මම මේ වෙලාවේ පන්සලට යන්න හොඳ නැහැ. දැන් බලන්න මේ කල්පනාව ශ්‍රාවකෙක් සතුව තිබිය යුතු කල්පනානේ. සමහර ඇත්තෝ මේ පැය ගානක් වැඩසටහනක් කරලා ඉවර කරනවා. ඉවර වෙලා දැන් හිටගෙන කරන්නේ සමහරක් වෙලාවට කකුල් රිදෙනවා, අත රිදෙනවා, කට රිදෙනවා. හරිද? ඉවර වෙච්ච ගමන් කෝල් එකක් ගන්නවා. මේ ওই වීඩියෝ එක කවද්ද දාන්නේ? එනු පුදුම හදිසියක් නිවන් යන්න තියෙන. ඔක්කොම කලින් මොලේ තියෙනවා. මොලේ කියන එක හරි වැදගත් ඕන ශ්‍රාවකයෙක්ට. සමහරු රෑ 12ට එකට කෝල් කරනවා. ආමුදුරුවනේ සැතපිලාද? මොකෝ ඒ වෙලාවට පාරු පදිනවා, ඒ වැවකට පාරු දාගෙන. මොලේ තියෙනවා. උදේ පාන්දර දැන් මේ කොවිඩ් කාලේ. සමහරු එනවා හරිද? ඇවිල්ලා මේ පැවිදි වෙන්න ආවේ. ආයි යවනවා අපි ඉතින්. එහෙම දැන් මේ කාලෙට ඕන කට්ටිය ගෙන්නලා මෙතන ස්වාමීන් වහන්සේලා 39කගේ විතර ජීවිත අපිට පුළුවන් ද මොන හරි අකරතැබ්බයකට දාන්න. හැදුනා හොඳයි කාට හරි කොවිඩ්. මැරුණා. මේ වටින ජීවිතයක් නර අර ඔය පාවි වෙයිලා මේ කාලේ ජොබුත් නෑ ආමුදුරුණී වැඩත් නෑ. මාසයක් විතර භාවනා කරන්න ඉන්න බෑයිද? මේ කාලේ තමයි උන්දලා නිවන් යන්න මතක් කරලා දෙන්නේ. මොලේ නැතිකම. වෙන මොකක්ද නේ? ඇත්තම කියනවනම් අර හිතන්නේ නෑ. ඒකයි. හිතීමේ ශක්තිය නෑ. එතකොට මේ වඩුතුමා එහෙම මේ කල්පනා කරා මේ මොකක් මේ වෙලාව යන්න සුදුසු වෙලාවක්ද නුසුදුසු වෙලාවක්ද අන්න එහෙම පිංගුතුනි ස්ථානෝචිත ප්‍රඥාව කියන එක දැන් අපිට ඇත්තටම මේ මිනිස්සුන්ව 100%ක් හදන්න බෑනේ. දැන් අපි කැමති නෑ කවදාවත් ඇත්තම කතාව තමයි මේ කැමරා දාගෙන අර මේ දාගෙන ආයතනයක් පාලනය වෙනවා දකින්න අපි කැමති නෑ. ඒතර පොඩි ස්වාමීන් වහන්සේ නමකගේ අතකට දුරකථනයක් දුන්නට පස්සේ හෝ වෙන කාගේ හරි අපි කැමති නෑ ඒක ෆලෝ කරලා මොනිටර් කරගෙන මෙයා මොනවද කරන්න කියලා බලන් ඉන්න අපිට වෙන වැඩක් තියෙනවා. ඒතර මේ ලෝකේ තමන් තනියෙන් හික්මෙන්න ඕනි ලෝකයක්නේ. තමන්ගේ අතට යම් කිසි දැන් මහාන වෙලා මට දුරකථනයක් දුන්නා. ඒතර මම දැනගන්න ඕනිනේ ඒකත් එක්ක මොකද්ද කරන්න ඕනි කියලා. ඒක අප් ටු ඩේට් වෙන්න. එහෙම ඒක තමයි හේතුව. මොකක්ද එකක් ධර්ම කාරණාවක් ඉගෙන ගන්න, වෙනත් ස්වාමීන් වහන්සේ නමකගේ දේශනාවක් අහන්න, පොතක් PDF එකක් කියව ගන්න, ඒ වගේ පහසුකම් තියෙනවානේ. ලාම් එකක් තියාගන්න, වෙලාවක් බලා ගන්න, ස්ටොප් වොච් එකක් තියාගන්න, කලුවරේ වුණාම ටෝච් එකක් ගහ ගන්න, රේඩියෝ එකේ බණක් යනකොට අහන්න. ඒ වගේ අවශ්‍යතාවයන් තියෙනවා. ඒතකොට ඒ අවශ්‍යතාවයේ හැය තමන්ගේ දුරකථනයෙන් තමන් සිහිමුලා වෙච්ච අන්ධෙක් බාලයෙක් වගේ හැසිරෙනවා. ඒක තමන්ගේ තියෙන දුෂ්ප්‍රඥකමනේ තමන්ට ඒව සසරට තියෙනවා. ඒක තමන්ගේ දුර්වලකම, තමන්ගේ නොහැකියාව, තමන්ගේ අන්ධකම, තමන්ගේ බාලකම, තමන්ගේ මුග්ධ බව, තමන්ගේ නොහැකියාව, තමන්ගේ නොසලකිලිමත් භාවය, වංචනික භාවය, කපටි භාවය මොනවද කියලා ඕනයක් කියන්න පුළුවන්. ඒකට නෙමෙයි ඒ අවස්ථාව ලැබලා දීලා තියෙන්නේ. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා නම් ඕක පස්සෙන් ෆලෝ කරගෙන ඔබට තේරෙනවද මං කියන එක? මට මේ කියන්න ඕනි ශාසනය කියන්නේ අපි නීති දාලා මේ වෙලාවට එන්න, මේ වෙලාවට හාමුදුරු හම්බෙන්න, මේ වෙලාවෙ පස්සේ කෝල් කරන්න කියන්න ඕනි තැනක් නෙමෙයි පින්මුතුල්ලට ඔළුව තියෙන්නේ. හරි. දැන් ඇත්තට මට සමහරු කෝල් කරලා කියනවා දානි ඉවර වුණාන් පස්සේ 12යි කාලට විතර ස්වාමීන් වහන්සේ මම මේ දානිට ඔබ වහන්සේ විවේක වෙන්නේ නැති කියලා හිතලා දානින් පස්සේ චුට්ටක් විනාඩියක් කතා කරන්න පුළුවන් කියලා හිතලා ගත්තේ. අන්න බලන්න කල්පනා කරලා ගන්න. සමහරු හපාන්දර 5ට විතර ගන්නවා. ඔබ වහන්සේ උදේ අවදි වෙලානේ.
එලාම් එක වගේ. ඒ වගේ අයට නිවන් යන්න බෑ. ඇත්තටම මේ වගේ නිවන්. ඒ තමන්ට අවංකවම වැඩ කරන සමාජයක් බිහි වෙනකන් හිතලා බලලා තමන් තනියෙන් තනි පැත්තෙන් තීරණ ගැනීමේ හැකියාව තියාගෙන උපදිනකන් ලෝකයා කරන්නේ තමන්ට බැරි වෙච්ච දේවල් ආචාර්ය પરම්පරාවන් හෝ බුදුරජාණන් වහන්සේ හෝ බුද්ධ ශාසනය හෝ විකුණගෙන බඩ වඩා ගන්න එකක් යනවා විතරයි. මට කියන්න ඕනේ උනේ පංචාංගික කියන මේ වඩුතුමා බලන්න ලස්සනට කල්පනා කරා මේ වෙලාවට යන්න සුදුසු වෙලාවක්. අන්න නිසා තනියම කල්පනා කරන්න ඕනේ. අන්න එහෙම. පැහැදිලිද මම මේ කියන එක? කල්පනා කළා මොකද කරන්නේ අර දැන් බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට වැඩෙන්නේ නැතු උග්ගාමාන සිටුවරේ ඉන්න තැනට ගියා. එතනට ගියා. යනකොට මේ උග්ගාමානගේ පිරිස දෙතිස් කතාවෙන් යුක්ත වෙලා නිකන් දැන් කරන්න දෙයක්වත් නැහැ නේ භාවනා කරන්න කියලා. ඒ හරියද? රජ්ජුරෝ ගැන කතා කර මෙහෙමයි නේද ඊළඟට කවුරු රජ වෙයිද දන්නේ නැහැ. දෙතිස් කතා. ඊට පස්සේ නානතැන් පිළිබඳව අර නානතැන ඔයා දැක්කද? ඒ නානතැන බාල්දිය කවුද අරන් ගිහිල්ලානේ? ඇත්තද? කවුද දන්නේ අරන් ගියා එහෙම ඕනේ නැති කතා. එහෙම කතා කරන ගතිය. ඊට පස්සේ යුද්ධ පිළිබඳ කතා. අර රට මේ රටට ගහලානේ. අම්මා ඌ අර රට මේ රටට ගහලා දැන් අර රටත් කිපිලා ඇත්තේ. දන්නවා ඔය කතා කරනවා. හරිද? මෙන්න මේ පැත්තකට වෙලා ඉන්න තු කැලේට වෙලා. එනිසා අන්නේ අටුවා ටීකා ටිප්පණි ලියන්න යන අය ඒවට නොදන්නේවට දෙතිස් කතාවෙන් තමයි යුක්ත වෙලා ඉඳියයි කියන්නේ. ඉතින් ඈත මේ පංචංග සිටුවරේ එන උග්ගාමාන කියන මේ පුද්ගලයා දකින්න. දැකලා කට්ටියට කියනවා මේ සද්ද කරන්න එපා. අන්න එනවා මේ බුදුරජාණන් වහන්සේගේ අර ගෞතම කියන ශාක්‍ය ගෞතමයන්ගේ මේ ශ්‍රාවකෙක් කෙනා. ඔය උන්දලා මේ නිහඬ කමට හරි කැමති. නිහඬ වෙලා ඉන්න පිරිසක් විසින් හික්මෝපු අය. නිහඬ වෙලා ඉන්න පිරිසක් විසින්. ඒ නිසා නිහඬ කමට හරි කැමති. අපි නිහඬව ටිකක් යමු. කියලා ඔන්න හිටියා. ඊට පස්සේ ඔන්න දැන් පංචාංගික එයා මොලේ තියෙනවනේ. පංචාංගික බ්‍රාහ්මණයා. දැන් මේ අර ඒ කතාවත් ලස්සනයි. මේ කූට බවක් නේ. මේ කූට බවක්. මොකද එනකොට සද්ද නැතුව ඉන්න හැටි. දැන් ඕක තියෙනවා වර්තමානයේ ගොඩාක් තැන්වල මම දැකලා තියෙනවා. ආයතනය විනය ගරුකයයි පෙන්වන්න. හරිද? ආයතනය හරීව පිළිවෙලයියි පෙන්වන්න ස්වාමින් වහන්සේලාව රොබෝලා කරලා. දැකලානේ. ලස්සනයි. දානශාලාවට පිණ්ඩපාතේ පොලිමේ ඇවිල්ලා දානි කරන් එකටම යනවා. ඒක පිළිවෙලයි. හැබැයි මිනිස්සුන්ව නලවන්න නෙමෙයි මගේ පිංගුතුනි දානශාලාව තියෙන්නේ. දානශාලාව තියෙන්නේ මේ පිළිවෙත් පුරන භික්ෂුවට නිදහසේ දානේ වළඳලේ. ඔබ කවදා හරි දවසක සුජාත පුත්‍රයෙකුට මම මේ කියන්නේ අපිට මේ ශාසනය නොතේරෙනව නෙමෙයිනේ. ඔබට කවදාවත්ම බලාගන්න බැරි වෙන දර්ශනයක් තමයි දානෙට පොලිමේ වඩින හාමුදුරුවෝ. මොකද ඔබ ආවට පස්සේ පූජාව තියලා ස්වාමින්වහන්සේලා ඔබ දානේ ටික පිළි අරගෙන අදාළ ස්වාමින්වහන්සේලා එක නමක් හො දෙනමක් ඔබ දානශාලාවෙන් ටිකක් එළියට ගිහලා නිදහසේ ඉන්න දෙයි. ස්වාමින්වහන්සේලා නිදහසේ කැලේ මැද්දෙන් ඇවිල්ලා පොඩි පාරවල් වලින් එන්නේ මහා විශාල මේ මධ්‍යස්ථ පාර ඇවිල්ලා තමන්ගේ වෙලාවෙන් දානේ වළඳලා අනතුරු බුක්තානුමෝදනාවට වෙලාවක් තියලා තිනවා. ඒ වෙලාවට බුක්තානුමෝදනාව සිද්ධ කරන ඔබට අහන්න. ඒකට තමයි gediya තියෙන්නේ. නැත්තම් මේ කට්ටිය 11 ඉඳන් පොලිමේ හැංගිලා බලන් ඉඳලා කට්ටිය දායකයෝ ඇවිල්ලා දන්නේ. සමහරු කැලේ ඉඳන් සෙරප්පු දාන් ඇවිල්ලා දායකයන්ට පෙන්නන සෙරප්පු ගලවනවා. හරිද? අපි නම් කබ්බම්ම දාව. ඔබ ආවත් සෙනසුනට අපේ ස්වාමින්වහන්සේලාගේ දිහාරි බැලුවොත් මම මේ කියන්නේ මේ බොරුව කරන්න හොඳ නැහැ. මේ කූටකම පෙන්වන්න හොඳ නැහැ. ආයස්මා සෙරප්පු නැතු වෙනව නම් කුටි ඉඳන්ම නැතු වෙන්න. දාන් එනව නම් ඇවිල්ලා දායකයන්ට පේන නිසා මග ගලවන්න එපා. අරන් ඇවිල්ලා කෙලිම මෙතනින්ම ගලව ගන්න. දායකයෝ පැහැදෙන්නේ සෙරප්පු දාන් එනවටද නැද්ද කියන එකට නෙමෙයි. ඒකට පහදින දායකයෝ සෙරප්පු වලට පැහැදිලා යද්දේ. දායකයෝ පැහැදිය යුත්තේ ඔබ වහන්සේලාගේ ප්‍රතිපදාවට. ඔබ වහන්සේලාගේ අවබෝධයට. හෝ වෙනත් කූටකම් වලට නෙමෙයි. ඒ නිසා රවට්ටන එක කරන්න එපා. හරි. සමහරු දැන් අර තල්ලත්ත. ඇත්ත කතාව තල්ලත්ත ඉස්සර කුඩ තිබ්බේ නෑ. ඉස්සර තල්ලත්ත තිබ්බේ අල්පේච්චයි. එහෙමයි. ඉතින් අල්පේ තල්ලත්ත දිගහැරියට පස්සේ ඒකට යම් කිසි වෙලාවකින් වැස්සෙන් ටිකක් වේරෙන්න පුළුවන්. අපිත් පාවිච්චි කරලා තියෙනවා. නමුත් දැන් කාලේ වෙනකොට කුඩේ කියලා එකක් ඇවිල්ලා තියෙනවා. මහා ලොකු වටිනාකමක් තියෙන එකක් නෙමෙයි. වහින වෙලාවට කුඩයක් කියලා ගත්තට කමක් නෑ. මේක අර මම කියන්නේ પરම්පරාවේ තියෙන මේ දේවල් නැති කරන්න කියලා නෙමෙයි. හරිද? තල්ලත්ත කියන එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට අර එහෙම එකම තැනකට මේ
මොකද කියන්නේ ඒකට පාරම් බාන්න හොඳ නැහැ. එහෙම වුණාම මේක කූටකමක් වෙනවා. ගෙඩිය ගහන්නේ යෝගාවචරයට භාවනාවෙන් නැගිටින්න. භාවනාවෙන් නැගිට්ටට පස්සේ යෝගාවචරය හිමින් සැරේ තමන්ගේ වෙලාවෙන් සිහියෙන් හමුදා පෙළපාලිය යනවා වගේ නෙමෙයි. තමන්ගේ වෙලාවෙන් නිදහසේ දානශාලාවට ඇවිල්ලා දානි වළඳලා යන නිදහස් සේනාසනයක් තියෙන්න ඕනේ. එහෙම සේනාසනයක තමයි අපිට පිළිවෙත් පුරන්න පුළුවන්. නැත්තම් අපි රොබෝල වගේ කූඩැල්ලෝ කකා කූඩැල්ලෝ එල්ලි හැකරැල්ලෝ කකා තරපයෝ යකා අනිත් කෙනා එනකන් පාත්‍රේ හොරාට තියාගෙන මෙහෙම කරලා බලන් ඉන්න ඕනේ දායකයන්ට පෙයිද කියලා. මොකක්ද මේ කතාව? ඒක වැරදි. එහෙම එකක් නෑ සාසයි. ඒ වනුන්ව රවට්ටන්න තියෙන දේවල්. උග්ගාමාන සිටුවරයා තොන්න දැන් සද්ද නැතුව නියඩව ඉන්නවා. හරිද? මේ කපටිකම තමයි දාලා තියෙන්නේ. සාසනේ නම් එහෙම තැන් නෑ. ඉතින් සාසනේ එහෙම තැන් නෑනේ. මං කියන්නේ වැරදිලාවත් කෙනෙක්ට අනාගතේදී එහෙම කරන්න හිතුණා. වැරදිලාවත් කරන්න හිතුනොත් එහෙම කරන්න එපා කියලා කියන්නේ. ඊළඟට අපි ගත්තාම දැන් මේ උග්ගාමාන සිටුවරයා තමන් ගාවට ආව පච්චාංකික කියන තමයි තපතිට කියනවා. තපතිය මේ මම මගේ දේශනාවේ සම්පූර්ණ කුසල් ඇති කුසලයේ කෙලවරට පැමිණුණා වූ වාද කරලා කාටත් හොල්ලන්න බැරි සම්පූර්ණ භාවයට පත් වුණා කියලා කියන කරුණු හතරක් තියෙනවා. යම් කිසි පුද්ගලයෙක් ඒ කරුණු හතරෙන් යුක්ත නම් එයාව වාද කරලා කාටත් පරද්දන්න පුළුවන් කමක් නැහැ. එයා කුසලයෙන් සම්පූර්ණ පරිපූර්ණ භාවයට පත් වෙච්ච කෙනෙක්. එයා කුසලයේ කෙලවරට පැමිණිච්ච කෙනෙක්. දැන් පංචාංගික ගන්නවා කවුද? කවුද? ඔන්න බලන්න ඕගොල්ලොත් මේගොල්ලන්ට කැමති උග්ගාමාන සිටුවරයාගේ දෘෂ්ටිය. යම් කිසි කෙනෙක් න කායේන පාපකම්මං කරෝති. කයෙන් පාප කර්ම කරන්නේ නැත්තම්. න කායේන පාපකම්මං කරෝති. යම් කිසි කෙනෙක් කයෙන් පාප කර්ම කරන්නේ න වාචාය පාපකම්මං භාසති. වචනයෙන් පාප කර්ම පව් දේවල් කියන්නේ. න පාපකං සංකප්පං සංකප්පේති. පාපකාරී සිතවිලි සිතන්නේ නැහැ. න පාපකං ආජීවං ආජීවති. ආජීවති. මේ හතර මොකක්ද? යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා එයා කයෙන් කිසිම අකුසල කර්මයක් කරන්නේ නැහැ. වචනෙන් කිසිම අකුසල කර්මයක් කරන්නේ නැහැ. මනසෙන් කිසිම අකුසල කර්මයක් හිතන්නේ නැහැ. ජීවත් වීමට ලාමක දේවල් කරන්නේ මස් මාංශ වෙලඳාම මස් මාංශ පිණිස සතුන් වෙලඳාම මස් මාංශ වෙලඳාම නෙමෙයි සතුන් වෙලඳාම අවියාවිද වෙලඳාම මත්ද්‍රව්‍ය වෙලඳාම ඒවා කරන්නේ වසවිස වෙලඳාම බලන්න දැන් කොහොම හරි දැන් මං ඉන්නවා කියලා හිතන්න දැන් මං කයෙන් කිසිම දෙයක් කරන්නෙත් නෑ අකුසලයක් වචනෙන් කිසිම අකුසලයක් කරන්නෙත් නෑ කිසිම අකුසල සිතවිල්ලක් හිතන්නෙත් නෑ කිසිදු ලාමක ජීවිකාවක් කරන්නෙත් නෑ. ඔය මැටි එකකට වෙලා ඕම් කරගෙන ඉන්නවා. හොඳයිද නැද්ද? මේ ඕගලන්ට අර ආවුදුරු අවුරුදු ගානක් කැලේ හිටපු ආමුදුරු පුතුම මැටි බිත්තියක හිටිය පාත්‍රයට දෙන දේ විතරයි ගත්තේ. අකුසල කර්මයක් තියා කොලයක් කඩලා නෑ. ඔහොම කියන්නේ හරිද? මේ වචනින් පාප කර්මයක් කරනවා තියා අපිත් එක්ක කතා කරේ. බිම බලාගෙන ගියේ. පුදුම සංවරකමක් තියෙන්නේ. තව භාවනාවෙම ඉන්නේ. දැන් ඕගලන්ට හිතෙනවා මරුනි. එම ආමුදුරු කෙනෙක් හොඳ නැද්ද? හොඳයිනේ. පින්වතුනි ඕගොල්ලෝ ඊටත් වඩා ලාමකයි. ඕගොල්ලෝ බලන්නේ දෙවුර වහනවන. හිස බානවන. සිරප්පු දාන්නේ නැත්තම්. වැස්සේ තෙමි තෙමි යනවන. වාහනේක යන්න නැතුව පයින් යනවන. ඉන්නේ වාඩියකන. අම්පේ යන්නේ ඒකත් ටිකක් මිනිස්සු වාසයෙන් ඈත කැලේක නම් ඔයගලන්ට සාදු සාදු. හැබැයි කොළඹ පන්සලක හොඳ චෛත්‍යයක් හදාගෙන සංඝා වාසයක් හොඳට ටයිල් කරලා හදාගෙන සෙරප්පු දෙකක් දාගෙන වාහනයක් පදින කියන්නේ එළවන නෙමෙයි වාහනයක බනට එහෙම යන හරි. හාමුදුරුවෝගේ අතට සල්ලි තියනවා උගලා. තමන්ගේ හිතේ තියෙන ඉරිසියාව. කවදාවත් එහෙම වයින් එපා. පංචාංගික මේ කතාවට සතුටුුනෙත් නෑ. නොසතුටුුනේ. ඒ කියන්නේ පිළිගත්තෙත් නෑ, අතෑරියෙත් නෑ. මේක අරගෙන ගියා බුදුරජාණන් වහන්සේ ගාවට. ස්වාමීනි මම මෙහෙට එන්න කලින් ගියා අර උග්ගාමාන කියලා තාපස කෙනෙක් ගාවට. හරිද? එයා මට මෙහෙම කිව්වනේ ස්වාමීනි. මෙහෙම ඉන්න කෙනා ඇත්තටම කුසලයේ පරිපූර්ණයිද?
බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම ඉන්න කෙනා ඇත්තටම කුසලයේ පරිපූර්ණයිද? බුදුරජාණන් වහන්සේ කියනවා තපතිය ඔය කියන જાතියේ පුද්ගලයා කුසලයෙන් පරිපූර්ණයි නම් අර මෙලෝදියක් නොතේරෙන කුඩා දරුව පොඩි අම්මගේ කිරිබොන ඒකත් කුසලයෙන් පරිපූර්ණ මිනිස්සෙක්. කාටත් වාද කරලා හොල්ලන්න බැරි මිනිස්සෙක් නේ. කුසලයේ කෙලවර පැමිණිච්ච මිනිස්සෙක්. එයා වෙන පරිපූර්ණ ශ්‍රමණයෙක් නේ. ඇයි? ඒ ළමයාට පුළුවන් ද කායිකව අකුසල කර්මයක් කරන්න. ඒ ළමයා කරන්නේ මදුරුවෙක් හරි මැස්සෙක් හරි කැහම පොඩ්ඩ අතපය හොල්ලෝ ගන්න එක විතරයි. කිසිදු වෙලාවක කයින් අකුසල කර්මයක් කරන්නේ. පැහැදිලිද? එතකොට එයා එහෙනම් අන්න එයා වාද කරන්න බැරි එක්කෙනෙක්. එතකොට එයාට පුළුවන් ද වචනෙන් බොරු කියන්න වචනෙන් පාප කර්ම කරන්න. ඒ ළමයාට පුළුවන් යන්තම් අඬන්න විතරයි. යන්තම් අඬනවා විතරයි නේ කරන්නේ. එහෙනම් එයා එතනිනුත් පිරිසිදු කෙනෙක්. ඒ ළමයාට පුළුවන් ද ලාමක සංකල්පනා හිතන්න. ඒ ළමයාට මෙලෝදියක් හිතෙන්නේ නැහෙනි. චිත්තාරම්මණයක් පවතින මම එක පස්සේ කියන්න. මෙලෝදියක් හිතන්නේ නැහෙනි. කරන්නේ hina වෙන එක විතරයි නියන්තම්. එක්ක අඬනවා එක්ක hina වෙනවා. ඕකනේ කරන්නේ. ඒතර එයාට පුළුවන් ද ලාමක ආජීවයක් කරන්න. එයා කරන්නේ යන්තම් අම්මගේ කිරිබොන එක විතරයිනේ. ඊනම් එයා වාද කරලා හොල්ලන්න බැරි. කුසලයේ පරිපූර්ණ පරිසමාප්තියම කුසලයේ කෙලපැමිණි පරිපූර්ණ ශ්‍රමණ බ්‍රාහ්මණෙක්ද නේ? අන්න බලන්න වෙනස. එහෙනම් අර හතරෙන් පරිපූර්ණ ශ්‍රමණ බ්‍රාහ්මණෙක් වෙන්නේ. එහෙම වෙන්නේ නෑ. පින්වතුනි මේ කුඩා දරුවා ගැන කියපු නිසා මේකත් කියන්න. මේ කුඩා දරුවෝ ඇයි එහෙම පරිපූර්ණ පුද්ගලයෙක් වෙන්නේ නැති? මේව ඔක්කොම කෙලෙස් සහිතවමයි කරන්නේ. එනේ ඒ අර පැත්තකට ගිහලා කූට උපක්‍රම කිරීමත් කෙලෙස් සහිත විය හැකියි. ඒ නිසා කෙලෙස්ුන්ගෙන් යුක්ත නොවූ පුද්ගලයයි පරිපූර්ණ භාවයට පත් වෙන්නේ. කෙලෙස් සහිතව මේ මිනිස්සු ලෝකේ පරිපූර්ණ කුසලයේ කෙලපැමිණි වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ශ්‍රමණයෙක් කියලා කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් කාටද? එහෙම කියන්න බෑ. තමන්ගේ කෙලෙස් ප්‍රහීන මට්ටමයි බලන්න ඕනේ. අන්න ඒක බලන්න හැමෝටම පුළුවන් කමක් නැහැ. තමන්ටම තමයි තමන්ගේ ප්‍රත්‍යවේක්ෂා වීති පහළ වීම සිද්ධ වෙන්නේ. එක්ක බුදු කෙනෙක් ඉන්නෝනේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙන් බලන්න. දරුවා පොඩි මකුණෙක් කනකොට මදුරුවෙක් කනකොට එයා අතපය හොල්ලන්නේ ඒ ගැටිලානේ නේ. කාය ප්‍රසාදේ දැනිච්ච අරමුණට ගැටිලා. නම් කෙලෙස් සහිතයිද නැද්ද? කෙලෙස් සහිතයි. ද්වේෂ මූලිකයි. කෙලෙස් සහිතයි. එතකොට එයා අඬන්නේ හෝ hina වෙන්නේ වචනෙන් යම් කිසි දෙයක් කරන්නේ අඬන්නේ හෝ hina වෙන්නේ. දැන් ඕකේ දක්වලා තියෙනවා ඒක මජ්ක්‍ධිම නිකායේ ටීකාවේ සමන මණ්ඩික කියන ටීකාවේ සම වෙන අටුවාවේ දක්වලා තියෙනවා ලදරුවෙක්ට චිත්තාරම්මණයක් පවතිනවා. එතකොට නිරේ ඉඳන් ආපු දරුවෝ වැඩි වෙලාවක් කරන්නේ අඬන එක. අපේ පොඩි කාලේ අඬුවක් දාන්නේ නැහැ. දැන් ඔන්න අම්මෙන් අහන අම්මේ මම පොඩි කාලේ වැඩියෙන් කරේ අඬපු එකද hina වෙච්ච එකද? ඇයි? වැඩිපුර සිනාසන දරුවෝ දිව්‍ය තල වලින් බැස්ස දරුවෝ ඔය. එහෙම තියෙන අටුවාවේ. ඉතින් ඕකෙදී නිශ්චයම නිගමනය කරන්න බෑ පොඩි දරුවෝ හිනත් වෙනව අඬනවත් නෙනේ. අර දන්නේ නැද්ද ඉන්නේ සමහරු යක්ෂයෝ වගේ පොඩි කාලේ නම් අඬලා ලොකු වෙනකොටත් යක්ෂ ගති දාන. අන්න ඒගොල්ලෝ නම් ඉතින් නිරේ පැත්තෙන් ආපු අය. එහෙම ඉතින් එහෙම එකක් තියෙනවා. එසයික කෙලෙස් සහිතවම වෙන එකක්. ඒවා ඒ චිත්තාරම්මනේ තමයි අඬන්නේ. ඒ නිරා දුක මතක් කරගෙන මතක් වෙලා අඬනවා කියන. ඊළඟට දරුවා අම්මගේ කිරි ඉල්ලන්නේ. කෙලෙස් සහිතවමද නැද්ද? කෙලෙස් සහිතවමයි අම්මගෙන් කිරි ඉල්ලන්නේ. කෙලෙස් සහිතවමයි අම්මගෙන් කිරි ඉල්ලන්නේ. ඉතින් යම් කිසි සංකල්පනාවක් වශයෙන් යාට එන සංකල්පනාවක් විශේෂ වූ සංකල්පනාවක් දක්වන්නේ. ඉතින් නමුත් එයාට බොහෝ දේවල් හිතන්න පුළුවන්. එයා මොනවා හිතන්නද? සංකල්ප මාත්‍රය කියලා දක්වලා තියෙන්නේ සිනාසීම් මාත්‍රයක් විතරයි. ඉතින් ඔක තමයි පොඩි දරුවයි කතාව. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා පංචාංගික බ්‍රාහ්මණයාට පංචාංගික නැත්නම් තපතිය මම කරුණු හතරකින් යුක්ත කෙනෙක් ගැන ඔබට කියන්න. ඒ කෙනා ඔය පොඩි දරුවට වඩා ශ්‍රමණ විශේෂයක් තියෙන කෙනෙක්. ඔය පොඩි දරුවට වඩා දැන් ඔය පොඩි දරුවගේ කතාව අතාරින්න ඔයක වැඩක් නැහැ නේ. දැන් ඔයාලට තේරෙනවනේ කතාව. හැබැයි වාද කරලා හොලවන්න බැරි කෙනෙක්. නමුත් කුසලයේ කෙලවර ආපු කෙනෙක් නෙමෙයි. ඒක කියන්න බෑ. කුසලයේ පරිපූර්ණ භාවයට පත් වුණා කියලා කියන්න බෑ. හැබැයි පොඩි දරුවට වඩා විශේෂයි. එහෙම හතර දෙනෙක් මං කියන්නම්. ඒ වගේම යම් කෙනෙක් කුසලයේ කෙල පැමිණියා කියලා කියන්න ඕනිම නම්
යම් කිසි කෙනෙක් කුසලයේ පරතරයට පැමිණියා කියලා කියන්න ඕනිම නම් එහෙම කෙනෙකුත් ඉන්නවා. හැබැයි එයාගේ ගාව අංග 10ක් තියෙනවා. අංග 10ක්. ඒ කරුණු 4කින් කුසලයේ කියලා පැමිණියා කියලා කියන්නේ බෑ. කරුණු 4කින් මම කියන්නම් ඔබට කුසලයේ යම්තම් කියන්නේ අර වාද කරලා හොල්ලන්න බැරි ගාන්ටි ශ්‍රමණියෙක් කියලා කියන්න පුළුවන් ගාන්ට ආපු කෙනෙක්. දැන් පංචාංගේ වල ආයේ මොන කරුණු 4ද කියන්න බලන්න ස්වාමීනි. මෙන්න මේක තමයි කරුණු 4. එකක් මම මේ කරුණු 4 බෙදන්නම් මෙන්න මෙහෙම. මෙහෙම තේරුම් ගන්න. අකුසල ස්වභාවය කුසල ස්වභාවය. අකුසල සංකල්පනාව කුසල සංකල්පනාව. හරිද? කරුණු 4 එක. මේ සමන මණ්ඩික සූත්‍රයේ තියෙන කරුණු. අකුසල ස්වභාවය කුසල ස්වභාවය. අකුසල සංකල්පනාව කුසල සංකල්පනාව. යම් කිසි කෙනෙක් මෙන්න මේ හතරේ ස්වභාවය දන්නවනම් ඒ ස්වභාවයට හේතුව දන්නවනම් ඒ හේතුව නැති වෙච්ච තැන తත්වය දන්නවනම් ඒ නැති කරන ක්‍රමවේදය දන්නවනම් ඔය හතරේ අර හතර දන්න ඕන. මොනවද? අකුසල ස්වභාවයේ හේතුව දන්නවනම් ස්වභාවය දන්නවනම් හේතුව දන්නවනම් නිරුද්ධ වෙන තැන දන්නවනම් නිරුද්ධ කරන හැටි දන්නවා. කුසල ස්වභාවය දන්නවනම් කුසල ස්වභාවයට හේතුව දන්නවනම් කුසල ස්වභාවය නැති වෙන තැන දන්නවනම් කුසල ස්වභාවය නැති කරන ප්‍රතිපදාව දන්නවනම් අකුසල සංකල්පනාව දන්නවනම් අකුසල සංකල්පනාවට හේතුව දන්නවනම් අකුසල සංකල්පනාව නැති වෙන තැන දන්නවනම් අකුසල සංකල්පනාව නැති වෙන කාරණාව නැත්නම් නැති කරන ප්‍රතිපදාව දන්නවනම් කුසල සංකල්පනාව දන්නවනම් කුසල සංකල්පනාවට හේතු වෙන දේ දන්නවනම් කුසල සංකල්පනාව නැති වෙච්ච තැන දන්නවනම් නැති කරන ක්‍රමවේදය දන්නවනම් අන්න ඒ කෙනා ඔය කියන දරුවට වඩා ඔය උග්ගාමාන කියපු කෙනාට වඩා ශාසනය තුල ශ්‍රමණ විශේෂයක් තියෙන කෙනෙක්. එහෙනම් ඔබට ශ්‍රමණ විශේෂයක් ලබාගත යුතු නම් මේ කාටත් ලබා ගන්න පුළුවන්. ඔබ වාද කර නොසැලවිය හැකි තැනකටපත් විය යුතු නම් ඔබ පින්වතුනි අකුසල ස්වභාවය කුසල ස්වභාවය අකුසල සංකල්පනාව කුසල සංකල්පනාව කියන මේ හතරත් ඒ හතරට හේතුවත් ඒව නැති වෙන තැනත් නැති කරන ක්‍රමවේදයක් දත යුතුයි. එතකොට ඔබ අර බුදුරජාණන් වහන්සේ කියපු ශ්‍රමණ විශේෂයක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් බලන්න ඔයගොල්ලෝ දන්නවද? ඕ මං කියපේක දන්නවද? අකුසල ස්වභාවය මොනවද? අකුසල ස්වභාවයට හේතු මොනවද? ඒව නැති වෙන්නේ කොතනදද? නැති කරන ක්‍රමවේදය දන්නවද? දෝවවත් දන්නේ නැත්තම් ශ්‍රමණ විශේෂයක් තියා අර ලදරු මට්ටමේවත් නැහැනේ. ඇත්තම කියනවනම් මිනිස්සු ලදරු මට්ටමේවත් නැද්ද කොහෙද? කයෙන් කර්ම කරේ නැති වුණා කියලා පාප කර්ම එයා ශ්‍රමණ විශේෂයි. මේ සූත්‍රානුරූපය මේ සූත්‍රයට අනුරූපය කියන්නේ මේ සූත්‍රයේ දේශනා වෙන්නේ ඒ කෙනාගේ අතුලානුවනි පිංගුතුනි. දැන් වෙනත් තැන්වලදී සමහරක් පන්සිල්වත් පද රකින්න නැති කෙනෙක්ට කිව්වනම් අනිවාර්යෙන් කියනවා මේ කාය කර්මයෙන් අකුසල කර්මයෙන් වෙන් වී සිටීම යහපතක්මයි කියලා. හැබැයි මේ ස්ථානයේදී ස්ථානෝචිතව දේශනා වෙච්ච දේශනාව ඒ තැනට අනුරූපීව ගත යුතු නිසා ඒ තැනට අනුරූපීව දේශනා බෙහෙදේ සිද්ධ වෙන බව දත යුතුයි. හරිද? එතකොට ඒ දේශනා බෙහෙදී පිංගුතුනි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ දේශනා බෙහෙදී සූත්‍රාන්තික ස්වාමීන් වහන්සේලාට වර්ධිනව සමහරක් වෙලාවට අභිධර්මයේ පිළිබඳව එහෙම දැනුමක් නැත්තම්. ඒකයි. සූත්‍රාන්තික ස්වාමීන් වහන්සේලාට වර්ධිනව අභිධර්මයේ පිළිබඳව දැනුමක් නැත්තම්. අන්න ඒකයි ඒක දක්වලා තියෙන්නේ. දැන් ඔය සිත පිළිබඳව සූත්‍රවලදී විග්‍රහ කරන්නේ කොහොමද මේ? චිත්ත, මන, ඊට පස්සේ විඥාන එහෙම කියනවා නේද? ඉන්ද්‍රිය වශයෙන් ගත්තාම මන ඉන්ද්‍රිය කියලා දක්වනවා. චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන එහෙම දක්වනවා. ඊට පස්සේ මදුපිණ්ඩක වගේ සූත්‍ර න්‍යායන් ගත්තාම චක්කුංචාවසෝ පටිච්ච රූපේච උපජ්ජිත චක්කු විඥානං. එතෙන්දී හිත දක්වන්නේ විඥාන කියලා. නේ අභිධර්මයේදී දක්වන්නේ චිත්ත කියලා විතරයි. ධම්මසංගණීදී දක්වනවා චිත්ත මනෝ මාන සංහදයන් කියලා. නමුත් මෙතනදී දැන් අර මෙතන කියන්න ඕනකම තියෙන්නේ දැන් කනේ මට මෙතනදී කියවන්න ඕනකම තියෙන්නේ මේ එක එක දේශනා ભેදයටපත් වෙනවා. ඒතර විසිතුරු ස්වභාවයෙන් සියලු දේවල්ම ගන්න පුළුවන් ස්වභාවයෙන් චිත්ත කියලා කිව්වන්නේ ඒ වගේ. භාග්‍යතුන් වහන්සේ මෙතනදී අර අතන අල්ලගන්න නැතුව ඊට වඩා විශේෂයක් ශාසනය දකින්න අනිවාර්යෙන් අවශ්‍යයි කියන එක පෙන්වන්න තමයි මේ කියන කරුණු දේශනා කළේ. අකුසල ස්වභාවය කවරහුද? කුසල ස්වභාවය කවරහුද? අකුසල ස්වභාවයෝ නම් කෙනෙක් ලාමක කාය කර්ම කරන්නේ නැත්තම් අන්න අරක කියනවනේ ලාමක කාය කර්ම කරන්නේ නැත්තම් කරනවා නම් අකුසලෙන් කියන්නේ කරනවා නම් ලාමක වූ වාක් කර්ම කරනවා නම් අකුසල වූ ලාමක ජීවිකාවෙන් ජීවිතය පවත්වනවා නම් ඒක අකුසලය.
අන්න ඒක දැනගන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ. ඒක දැනගෙන පැහැදිලි මම කියන්නේ අරක නෙමෙයි මේ කතා කරන්නේ. මීට වඩා වෙනස්. ඒක දැනගන්න ඕනේ. ඒකට හේතුව මොකක්ද? හේතුව තමයි සිත. මේ අකුසල කර්ම කරන්නේ හිත නිසා. හිත නානා භේදං නොයෙක් වේදයෙන් යුක්තයි. ලෝභ මූලික කියලා කියනවා, ද්වේෂ මූලික කියලා කියනවා, මෝහ මූලික කියලා කියනවා. මේ සූත්‍රයේම දක්වලා තියෙනවා නේ. දැන් ඕක බලන්න අභිධර්මයේ දන්නේ නැතුව ඕක ඉගෙන ගන්න පුළුවන්. ලෝභ මූලික සිත් කීයද? 8යි. ද්වේෂ මූලික සිත් 2යි. මෝහ මූලික සිත් 2යි. අකුසල මූලික සිත් 12යි. එක්තරා ආකාරයකින්. තව ගොඩාක් තියෙනවා. බොහොමයක් දක්වන්න පුළුවන්. සිත්. අන්න අභිධර්මයේ දන්න කෙනාට මේක තේරෙනවා. නොඑක් වැදෑරුම් සිත් ඇත්තේය. අවබෝධයේ පහසුව පිණිස මේක එක ભેදයන් පෙන්වලා දක්වලා තියෙනවා. එහෙනම් අකුසලයට හේතුව තමයි සිත්. සිත කියලා එක ආකාරය දැක්කුවට ඒ සිත් එක්කම හේතු වෙනවා. එතකොට අකුසලේ නැති වෙන්නේ කොතනදද? අකුසලේ නැති වෙනවා පින්වතුනි. යම් කිසි කෙනෙක් මේ කාය සුචරිතය වඩනවන, වාක් සුචරිතය වඩනවන, ඒ කියන්නේ කාය දුස්චරිතය අතහැරලා කාය සුචරිතය වඩනවන, වාග් දුස්චරිතය අතහැරලා වාග් සුචරිතය වඩනවන. එතකොට දුස්චරිත වූ ජීවිකාව අතහැරලා ලාමක වූ යහපත් වූ ජීවිකාවකින් ඉන්නවනම් එතනදී මෙයාගේ අකුසල ස්වභාවය දුර වෙලා නිරෝධ වෙන තැන කියන එක. ඒක නිරුද්ධ ස්වභාවය. ඒක අපි දැනගන්න ඕනේ. යම් කිසි කෙනෙක් අකුසලයක් කරනවා නම් කාය වාක් වශයෙන් කරන්න පුළුවන්. හෝ තමන් ඔය කරන බිස්නස් එකක් වශයෙන් කරන්න පුළුවන්. ඒකට ඒව අකුසල කර්මනේ. ඒක අපි දැනගන්න ඕනේ ඒව කරන්නේ අකුසල් සහගත හිතෙන්. ඒත් ඒව නැති වෙන තැන තමයි කාය සුචරිතය කෙරෙන තැන. වාක් සුචරිතය කෙරෙන තැන. යහපත් ජීවිකාව කෙරෙන තැනදී ඒව නැති වෙනවා. ඒකට ඒව නැති කරන්න අපි කොමුණ ප්‍රතිපදාවක ඉන්න ඕනේද? ඉන්න ඕනේ ප්‍රතිපදාව තමයි උපන් අකුසල්. අතරම කියන නූපන් අකුසල් නූපදීම් පිණිස කරන යහපත් ව්‍යායාමයේ ඉන්න ඕනේ. උපන් අකුසල් දුරු කරන යහපත් ව්‍යායාමයේ ඉන්න ඕනේ. උපන් කුසල් වැඩි දියුණු කරන ප්‍රතිපදාවේ ඉන්න ඕනේ. නූපන් කුසල් උපදවන ප්‍රතිපදාවේ ඉන්න ඕනේ. ඔක තමයි කාරණා හතර. ඔක ටිකක් විස්තර සහිතයි විග්‍රහ සහිතයි. හරිද? ආයි කියන්නද මතක් වෙන්න? අකුසල ස්වභාවය තුනයි. අකුසල කාය කර්ම, අකුසල වාක් කර්ම, ලාමක ජීවිකාව. ඒක වෙන්නේ අකුසල සහගත සිත් නිසා. ලෝභ මූලික, ද්වේෂ මූලික, මෝහ මූලික නැත්නම් මෝහ සිත් කියලා කියනවා. මෝහ මූලික සිත් වලින්. සිත. ඒවා නිරුද්ධ වෙන්නේ කොතනද? යමෙක් කාය සුචරිතය වඩනවා නම්, වාක් සුචරිතය වඩනවා නම්, යහපත් ජීවිකාව වඩනවා නම් එතනදී අකුසල ස්වභාවය නිරෝධයි. ඒක කරන්න අපි කොමක් කරන්න ඕන? නිකම් බලන් ඉඳලා බණ ඇහුවයි කියලා විතරක් වෙන්නේ නැහැ. උපන් කුසල් වැඩි දියුණු කරන්න ඕනේ. නූපන් කුසල් උපදවන්න ඕනේ. උපන් අකුසල් ප්‍රහාණය කරන්න ඕනේ. නූපන් අකුසල් නූපදීම පිණිස ව්‍යායාමයක දෙන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. අන්න ඒක හොඳ සිහියක් ජීවිතේට. තමන්ගේ సంతානෙ දිහා බලාගෙන වාසය කරනවා. තමන්ගේ సంతානෙ දිහා හිත දිහා බලා මගේ හිතේ මේ වෙලාවේ තියෙන අකුසලයක් නම් මම ඒක දුරු කරන්න ඕනේ. මගේ හිතේ මේ වෙනකන් නැගිලා නැති අකුසලයකට මං ඉඩ දෙන්න හොඳ නෑ. එනකොටම තේරෙන්න ඕනේ ඔන්න අකුසලයක් ඉපදුනවා දුරු කළා දාන්න ඕනේ. තියෙන කුසලයක් නම් මේ කුසලයේ හිත නැවත නැවත තියාගන්න ඕනේ. නොයිපදිච්ච කුසලයක් තියෙනවා නම් ඒ කුසල් වැඩි දියුණු කරන්න ඕනේ. අන්න ඒවා කරන්න ඕනේ. දැන් කෙනෙක් ජීවිත කාලෙම භාවනා කරලා නැහැ. බය නැතුව අරගෙන කරන්න ඕනේ. එතකොට නූපන් කුසල් වැඩි දියුණු වෙනවා. අන්න ඒක තමයි ස්වභාවය. ඊළඟට කුසල ස්වභාවය කවරහුද? කුසල ස්වභාවය. කුසල ස්වභාවයත් පින්වතුනි දැන් අතන කිව්ව අකුසල කාය කර්මනේ. මේක කුසල කාය කර්මයි. සුචරිත කාය කර්මයි. සුචරිත වාක් කර්මය. යහපත් ජීවිකාව. ඒවට කියන කුසල ධර්ම කියලා. කුසලයට හේතු මොනවද? කුසලයට හේතුත් හිතමයි. ඉදිරි කුසල් කරත් සසරේ අකුසල් කරත් සසරේ. කුසලයට හේතුත් හිතමයි. යම් කෙනෙක් නානා ප්‍රභේද සහිත වූ ඒ කියන්නේ දැන් තියෙනවා ඉන්නේ සෝමනස්ස සහගත කියයි ඥාන සම්පයුක්ත කියයි මේ ආකාරයේ නොයේක් ආකාර කුසල් වලින් තමන්ට කුසල් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි හේතු. කොතනදීද මේක නිරුද්ධ වෙන්නේ? කුසල් නිරුද්ධ වෙන්නේ අප්පා. චී කුසල් නිරුද්ධ වෙන්නේ කොතනදීද?
කුසල් නිරුද්ධ වෙන්නේ අකුසල කාය කර්ම කරද්දී නෙමෙයි හරිද? ඒ කියන්නේ අකුසලයක් නිරුද්ධ කරලා කුසලයක් නිරුද්ධ කරන්න. මේ කියන්නේ දැන් මුලින්ම අකුසලේනි කිව්වේ නැත්තම් බුදුරණවහන්සේ තිබ්බන්නේ මුලින්ම කුසලයේ කිය. මුලින්ම අකුසලයේ කිව්ව අකුසලයේ නිරුද්ධ කරලා එයාට ඉතුරු වෙන්නේ කුසලය. දැන් එයා දැනගන්න ඕනේ කුසලයේ නිරුද්ධ වෙන්නේ කොතනද කියලා. ඒතකොට කුසලයේ නිරුද්ධ වෙන්නේ අකුසලයේදී නෙවෙයි. එතකොට ආයි මොන්ඩිසෝරි මුලට ගිහිල්ලා. මුලට ගිහින්. එතනට නෙමෙයි ආයි යන්නේ කියන්නේ ෆෝවර්ඩ් වෙන්න ඕනේ ඉස්සරහට. කුසලයේ නිරුද්ධ වෙන්නේ යමෙක් සිල්වත් නම් නැවත රැකිය යුතු සීලයක් නැති අරිහත් සමාධියෙන් අරිහත් ප්‍රඥාවෙන් යුක්ත වුණා නම් එතනදී ඒ කුසල් නිරුද්ධ වෙනවා. තේරුණේ නැණි? මහරහතන් වහන්සේ නමකට ඒකයි කුසල සිත් එන්නේ නැත්තේ. ඔගොල්ලෝ අහලා ඇති. අපි කුසල හිත් ගත්තට පස්සේ කුසල සිත් වල තියෙනවා ප්‍රභේද තුනක්. දැන් කාමාවචර සිත් ගත්තාම කාමාවචර සිත් වල කාම සෝබන සිත් කියලා කොටාසයක් තියෙනවා. මේ කාම සෝබන සිත් 20ක් නැත්නම් 24ක් තියෙනවා. ඒව කොටස් තුනකට බෙදෙනවා. කුසල සිත් 8යි, ක්‍රියා සිත් 8යි, විපාක සිත් 8යි කියලා. එහෙම තමයි 8යි 16යි 16යි 24ක් වෙන්නේ. සාමාන්‍ය පෘථග්ජනයෙක් හෝ සම්පූර්ණ රහත් භාවයටපත් නොවිච්ච කෙනෙක් කුසල කර්මයක් කරද්දී මේ කුසල් හිත් වලින් කරන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේ නමක් මලක් පූජා කරද්දී කුසලයක් වෙන්නේ නැහැ. මොකද කර්ම ක්ෂය කරලා තියෙන්නේ. එනිසා ඇති වෙන්නේ ක්‍රියාසිත. එතකොට උන්වහන්සේලා ධානය වඩද්දී එහෙමයි. ධානත් රූපාවචර සිත්, කුසල් සිත්, ක්‍රියාසිත, විපාක සිත් කියලා කොටස් තුනක් තියෙනවා. රූපාවචර කුසල් සිත් 5යි, රූපාවචර ක්‍රියාසිත 5යි, රූපාවචර විපාක සිත් 5යි. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානය, ဒုတိ ය ඒ වගේම විතක්කයෙන් වෙනවා ဒုတိ ය ධානය, ਵਿਚාරයෙන් වෙනවා තෘතිය. එහෙම ධානය පහක් තියෙනවා. ඒතකොට රහතන් වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක් රූපාවචර ධානයක් වන්නකොට විපාක වශයෙන් රූප ලෝකේ උප්පත්තියක් ලැබෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් රූපාවචර ධානයක් වඩනකොට ක්‍රියාසිතින් තමයි වැඩිම සිද්ධ කරන්නේ. ඒකට ආයි උප්පත්තියකට යන්නේ නැහැ. අරූපාවචරත් එහෙමයි. උන්වහන්සේලාට අරූපාවචර ධානය වඩන්නත් පුළුවන්. අරූපාවචර කුසල් කියලා හතරක් තියෙනවා. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන. ඒකේ ක්‍රියාසිත හතරකුත් තියෙනවා. ඒ නමින්ම. අරක කුසල්සිත මේක ක්‍රියාසිත. ඒකම විපාක සතරකුත් තියෙනවා. ඒක කුසල් කරන අයට විපාක ලැබෙනවා, ක්‍රියා කරන අයට විපාක ලැබෙන්නේ. ඔන්න ඒක තමයි මහරහතන් වහන්සේ නමක් ළඟට ආවට පස්සේ ඔකෙදි මේ කියන කුසලයක් නිරුද්ධ වෙනවයි කියලා දක්වලා තියෙනවා. පැහැදිලිද මම මේ කියන්නේ? ලෝකෝත්තර සිත් වලට ආම ඒක නම් ওই ක්‍රියාසිත කියලා එකක් නෑ. ඒකේ තියෙන්නේ මාර්ග නැත්තම් කුසල් සිත් සහ ඵලසිත කියලා. විපාක සිත් වලටම තමයි මේ ඵලසිත කියලා කියන්නේ. මාර්ග සිත් කියලාත් එක්තරා ආකාරයකට ව්‍යවහාර කරනවා. මාර්ග සිත් නැත්තම් ඵලසිත විතරයි තියෙන්නේ. ඒක ක්‍රියාසිත නෑ. ඒකට හේතුව තමයි ඕනම රහතන් වහන්සේ නමකට හෝ කාට හරි මාර්ග චිත්තය ඇති වෙන්නේ එකපාර. ඒ නිසා ඒකේ ක්‍රියාසිතක ඌමනාවක් නෑ. කෙලින්ම ඵලසිත විතරයි ඊට පස්සේ ඇතිවීම සිද්ධ වෙන්නේ. ඒ වගේ නැවත විපාක සකස් කරන්නේ නෑ. පැහැදිලිද? ලෝකෝත්තර නවලෝකෝත්තර ධර්ම කියලා කියනවා. අන්න ඒ වගේ. එනිසා ඒක සඳහා කුමක් කළ යුතුද? එතනට ළඟාවීම සඳහා කුමක් කළ යුතුද? එතනට ළඟාවීම සඳහා අර පෙර කියූ විදිහටම නූපන් අකුසල් නීපදීම පිණිසත්, උපන් අකුසල් ප්‍රහාණය පිණිසත්, උපන් කුසල් වැඩි දියුණු කිරීම පිණිසත්, නූපන් කුසල් ඉපදවීම පිණිසත් වීරිය කළ යුතුයි. එහෙම වීරිය කරන කෙනාට ඔන්න අන්න ඒගොල්ලෝ ටිකක් ශාසනයේ විශේෂයි. එහෙම ඒක දන්න කෙනා හරි. ඒක දන්න කෙනා. ඊළඟට පියන් අපිට කාල වේලාවත් එච්චර එපමණ නැති නිසා පියන් අකුසල ස්වභාව, අකුසල සංකල්පනානේ. අකුසල සංකල්පනාව දුරු කරන්න. අර අකුසල කාය කර්ම වාක් කර්ම විතරයි මේක අකුසල සංකල්පනා. ඒ අකුසල සංකල්පනාව මොනවද? අකුසල සංකල්පනාව කියන්නේ මොනවද? ඔයගොල්ලෝ අහලා ඇති. කාමයන් පිළිබඳව සංකල්පනාව. ව්‍යාපාදයේ පිළිබඳව සංකල්පනාව, විහිංසාව පිළිබඳව සංකල්පනාව. කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා වලින් තොර වෙන්න ඕනේ. අනේ ඒක දැනගන්න ඕනේ. මේ කාම සංකල්පනාව කියන්නේ අකුසල සංකල්පනාව. ව්‍යාපාද සංකල්පනාව කියන්නේ අකුසල සංකල්පනාවක්, තරහ වෛරකම. විහිංසා සංකල්පනාව නැත්නම් අනිත් අයට හිංසා කිරීමේ සංකල්පනාව අකුසල ස්වභාවය. ඒව ඇති වෙන්නේ මොකක් නිසාද? සංඥා නිසා. ඒකට හේතුව තමයි සංඥා. කාම සංඥා නිසා කාම සංකල්පන ඇති වෙනවා. ව්‍යාපාද සංඥා නිසා ව්‍යාපාද සංකල්පන ඇති වෙනවා. විහිංසා සංඥා නිසා ඒ සංඥාවල් වලට අනුරූපීව තමයි ඒව ඇති වෙන්නේ. හේතුව. ඒව නැති වෙන්නේ කොතනද? ප්‍රථම ධානයේදී. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානයේදී ඒව නැති වෙනවා.
නිෂ්කම්මන වශයෙන් ප්‍රහාණය වීමක් සිද්ධ වෙනවා. හරි? නැති වෙන්නේ කුමක් කළ යුතුද? නූපන් කුසල් උපදවන්න. උපන් කුසල් වැඩි දියුණු කරන්න. උපන් අකුසල් දුරු කරලා දාන්න. නූපන් අකුසල් නූපදවීම තියෙන තත්වෙට හිතපත් කර යුතුයි. ඒක තමයි එතනදී දක්වලා තියෙන්නේ. කුසල සංකල්පනාව කවරෙහුද? දැන් ඔයගොල්ලොත් තේරෙනවා. කුසල සංකල්පනාව තුනයිනේ. අරකෙම අනිත් පැත්තේ විරුද්ධ තුන. නෙක්ඛම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන. නෙක්ඛම්ම සංකල්පනා කියලා කියන්නේ අතහැරීම පිළිබඳ වූ සංකල්පනාව. අන්න ඒක අපිට තේරුම් ගන්න. අපි නෙක්ඛම්ම සංකල්පනාවෙන් යුක්ත කෙනෙක්ද? ඒවා දැනගෙන හිටියාම තමයි වඩන්න පුළුවන්. නෙක්ඛම්මයේ පිළිබඳව සංකල්පනාවක් කෙනෙක්ට තියෙනවා නම් ඒක කුසල සංකල්පනාවක්. එතකොට ඒක නෙක්ඛම්මයේ ඇති වෙන්න හේතු මොනවද? නෙක්ඛම්මයට බර සංඥා. ව්‍යාපාදයට බර සංඥා. ව්‍යාපාදයට නෙමෙයි අව්‍යාපාදයට. අවිහිංසාවට බර සංඥා. මේවා නිසා නෙක්ඛම්ම සංකල්පන ඇති වෙනවා. මේ කුසල සංකල්ප නිරුද්ධ වෙන්නේ කොතනද? අනේක ප්‍රශ්නේ. ඒ කුසල සංකල්ප නිරුද්ධ වෙන්නේ ද්විතිය ධානයේදී සූත්‍රාන්ත ක්‍රමයට කියනවා. සූත්‍රාන්ත ක්‍රමය. අභිධර්මාන්ත ක්‍රමයට කිව්වොත් තෘතිය ධානය. කියන්නේ විතක්ක ਵਿਚාර දෙක නැති වෙනවනේ. දැන් සූත්‍රාන්ත ක්‍රමයේදී විතක්ක ਵਿਚාර රහිත පීති සුඛ ඒකග්ගතා සහිත ද්විතිය ධානය. එහෙමයි අර්ථ ගන්නවා. අර අභිධර්මයේදී එක එක චෛතසිකේ ගලවන්නේ නේ. විතක්ක පළවෙනි ධානයේ තියෙනවා, දෙවෙනි ධානයේ ਵਿਚාරයේ තියෙනවා. ඒක ඒ ධානය හැටියට දක්වලා තියෙන්නේ. ඒකයි ওই ධාන ભેදෙන් උපදින්න වෙන රූපාවචර මේ බ්‍රහ්ම ලෝක වෙනස් වෙන්නේ. ප්‍රථම ධාන භූමිය කියලා එකක් තියෙනවා. ද්විතිය ධානී භූමිය කියලා එකක් තියෙනවා. තෘතිය ධානී භූමිය කියලා එකක් තියෙනවා. චතුර්ථ ධානී භූමිය කියලා එකක් තියෙනවා. ඒ අයගේ වෙනස් වීම වෙන පංච සුද්ධාවාස භූමිය කියලා තව එකක් තියෙනවා. අවි අතප්ප සුදස්සුදස්සි අකනිටා කියලා. අරූපාවචර භූමිය කියලා ඊටත් උඩ එකක් තියෙනවා. එහෙම ඒවා බෙදලා තියෙන්නේ එහෙම. එහෙනම් ද්විතිය ධානයට ඇවිල්ලා මේවා නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා ඒකට උත්සාහ කරන ක්‍රමවේදය තමයි නූපන්න කුසල් නූපදවීම, උපන්න කුසල් ප්‍රහාණය කිරීම, නූපන් කුසල් උපදවීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම කියන ප්‍රතිපදාව. මේක තමයි යම්කිසි කෙනෙක් මෙන්න මේ හතර දන්නවනම් මේවා ගැන අවබෝධයක් තියෙනවනේ එයා අන්න විශේෂ කෙනෙක්. එයාට ටිකක් වාදෙන් හොල්ලන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මේ ස්වභාවයන් තේරුම් අරගෙන ඉන්නවනම්. එයා දන්නවා කුසලය මොකද මේ ධම්මා කුසලයි මේ ධම්මා කුසල. ඉමේ ධම්මා සාවජ්ජයි මේ ධම්මා අනවජ්ජා. එයාට තේරෙනවා ලෝක යථාර්ථය කුමක්ද? එයාට අනිවාර්යෙන් යාට ප්‍රශ්නයක් කරන්න කාටවත් බෑ. හරි. හැබැයි එයා කුසලේ පරිපූර්ණ භාවයට පත් වෙච්ච කෙනෙක් නෙමෙයි. යම්කිසි කෙනෙක් කුසලේ පරිපූර්ණ භාවයට පත් වුණා කියන්නේ යම්කිසි කෙනෙක් කුසලයේ කෙලවර පැමිණියයි කියලා කියන්නේ හොඳට මතක තියාගන්න අරිහත් නැත්නම් ලෝකෝත්තර වූ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් යුක්ත වීම. කරුණු 10කින් යුක්තයි කියලා කියවනේ මෙතන 8යි තියෙන්නේ ලෝකෝත්තර ආර්ය ශ්‍රාංගික මාර්ගය සහ ඒ ලෝකෝත්තර වූ සම්මා ඥානය ඒ වගේම සම්මා විමුක්තිය. ඒ දෙකත් එකතු වෙනවා. කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා කම්මන්ත, සම්මා වාචා මේ දේවල් එක්ක මේ අටත් එක්ක සම්මා සති, සම්මා සමාධි මේ අටත් එක්ක සම්මා ඥානය කියන එක සහ යහපත් ප්‍රඥාවෙන් ඥානය කියලා වෙන විශේෂ එකක් දක්වලා තියෙනවා. ඒකෙදි විස්තර කරන්න වෙලාවක් නෙවෙයි වෙන දවසක විස්තර කරන්න. ඊළඟට තමයි සම්මා විමුක්තිය කියන එක දක්වලා තියෙනවා. මේ කරුණු 10න් කෙනෙක් යුක්ත නම් අරක දැනගත්තා නම් යුක්ත නම් සම්මා වායාමයෙන් යුක්ත නම් ඒකත් අරියත් සමාධියෙන් යුක්ත සම්මා වායාමයෙන් යුක්ත වෙනවා. අශේක්ෂ කියලා දක්වලා තියෙනවා. හික්මිලා අවසන් කරුණු 10න් යුක්ත නම් අන්‍යා පරිපූර්ණ කුසලයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැතුව ඔය පැත්තකට වෙලා මට කුටියකට හිටියයි කියන එක සාසනයේ අභිවෘද්ධියකට පැමිණීමක් ගන්නට ගන්නේ නැහැ. ඒක එක්තරා ආකාරයකට අර ස්වභාවයෙන් දැනගෙනවත් ඉන්නවා නම් අර ලදරුවට වඩා ටිකක් උසස් කියලා දක්වනවා. මේ සූත්‍රය සමන මණ්ඩික සූත්‍රය. කාදී ලස්සන සූත්‍රයක්. ඉතින් බුද්ධ ශාසනයේ කොච්චර ඈතද අපි ලබාගත යුතු නෙලාගත යුතු ප්‍රතිඵල කොච්චර ඈතද තියෙන්නේ කියන එක දක්වපු සූත්‍රයක්. කරුණු රසක් අන්තර්ගත සූත්‍රයක්. ප්‍රවේශමින් කියවා ගත යුතු ප්‍රවේශමින් තෝරා බෙහෙරා ගත යුතු සූත්‍රයක්. අපට උනත් මේ කරුණු කියන්නේ මේ කරුණු පෙළගැස්ම කඩන්න නැති වෙන්න දේශනා කරනකොට අපි මේ වගේ කරුණු නියරන් දේශනා කරේ. පෙළගැස්ම දේශනා කරනකොට කල්පනාවෙන් කිය යුතු දේශනාවක්. එනිසා මේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය කියලා කවුරුත් දත යුතුයි. ඉතින් එහෙම දැනගත්තොත් ඒගොල්ලන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය කොච්චර
ස්ට්‍රේට්ද කොච්චර කෙලින්ද කොච්චර ඉලක්කය මොකක්ද දක්වලා තියෙන අන්තිම කෙලවර මොකක්ද ඒක නිකන් පැත්තකට වෙලා වටාත්තෙන් මූණ වහගෙන හිටියත් නිවන් දකින්නේ නැහැ එක එක මහායාන සංකල්පනා ගොඩ ගැහුවට නිවන් දකින්නේ නැහැ මේ ජීවිතේ නිවන් දැක් ගන්න බැරි වීරිය මදි අය මම සමහර වෙලාවට දැකලා තියෙනවා ඒගොල්ලන්ට මේ ජීවිතේ නිවන් දැක් ගන්න බෑ බෑ වගේ හිතුනාම සසරට පාරමී පුරන්න පහිනවා ඒ කම්මැලියෝ එහෙම සාසනයක් නෙමෙයි මේක සමහරවිට මේ ජීවිතේ නෙමෙයි මන් ටිකක් කල් සසරේ ගිහිල්ලා ඉන්න ඕනි කියලා අර කියන්නේ මම කියන්නේ සසරේ යන්න පාරමිතාව පුරන එක ඉලා යහපත් ඒක දෙකක් නැහැ. අර කම්මැලි කමෙන් නිකන් පාරමිතාව පුරන්න එනවා. එහෙම සාසනයක් නෙමෙයි මේක. ඊටසේ මුළු අර එක තැනක ලොකෝ ආමුදුරෝ එක ක්‍රමයකට ඉන්නවා නම් ඒ ක්‍රමයට ලොකෝ ආමුදුරෝ පසේ බුදු නම් වෙන්නේ අපිත් පසේ බුදු වෙන්න ඕනේ. අර ඒ ක්‍රමයට ගිහිල්ලා. එහෙම බෑ තම තමන්ගේ ආධ්‍යාශය වෙනස්. තම තමන්ගේ හැකියාව වෙනස් හැමෝටම ලෞතුරු බුදු වෙන්න බෑ හැමෝටම අග්‍ර ශ්‍රාවකයෝ වෙන්න බෑ හැමෝටම අග්‍ර ශ්‍රාවිකාව වෙන්න බෑ ඒවා එක එක තැන්වලදී එක එක ආකාරයට වෙනස් වෙලා යනවා පැහැදිලිද මම මේ කියන එක ඒ නිසා ඒ බවවල් වටහාගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනය හරි තැනින් අල්ලගන්න ඔබට මේ දේශනාව හේතු වේවා පාරමී වේවා පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ ආකාරයෙන් ඔබට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙන ජසින්තා මලිගස්පේ සහ කීර්ති මලිගස්පේ කියන පින්වන්ත අම්මගේ තාත්තගේ 40 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් සැප්තැම්බර් 12 වෙනි දවසට යෙදিলা තිබ්බ. ඒ වගේම මේ කුසල කර්මයේ බලෙන් ඔවුන් දෙදෙනාට දීර්ඝායුෂ ධර්මාභෝධය වීමට කරුණුත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම නම් සිහිපත් කළ හර්ෂ මලිගස්පේ, තික්ෂානි මලිගස්පේ, සේවිය මල්ගස්පේ, නිමේෂ මලිගස්පේ, කුමුදුමලි මලිගස්පේ, විදර්ශන මලිගස්පේ, නෙත්මිද සිල්වා යන පවුල් සියලු දෙනාටමත් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන්. අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිතය සුවපත් කරගෙන තුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නට යෙදුණු මේ පින්වතුන්ගේ ප්‍රාර්ථනා පරිදි නම්ගම් සිහිපත් කරමින් ආශිර්වාද කර තිබූ සියලු දෙනාට ඒ වගේම ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කර සියලු දෙනාට පතන බෝධියකින් නිවිල යන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. විහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගනිත්වා උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. සිව්